ආයුබෝවන් දරුවෝ හැමදෙනාටම අද අපි කතා කරන්නේ කෙමිස්ට්‍රි රිවිෂන් 3 වෙනි වීඩියෝ එක. මේකෙදී සාපේක්ෂ පරමාණු ස්කන්ධ, සාපේක්ෂ අණු ස්කන්ධ, මෞලය, මෞලික ස්කන්ධය වගේ කරුණු ගැන අපි කතා කරනවා. මේකෙදී මේ කොටසේදී මම කියලා දෙනවා ඔයාලට රසායන විද්‍යාවෙන් පේපර් එකට අනිවාර්යෙන් එන මෞලය සම්බන්ධ ගානට කොහොමද ලකුණු උපරිමය ලබා ගන්න කියන එක. මුලින්ම අපි කතා කරමු සාපේක්ෂ පරමාණු ස්කන්ධය ගැන. යම් පරමාණුක ස්කන්ධය කාබන් 612 සමස්ථානික පරමාණුවේ ස්කන්ධයෙන් 12න් එකක ස්කන්ධයෙන් කී වාරයක්ද යන ප්‍රකාශ කිරීම තමයි සාපේක්ෂ පරමාණු ස්කන්ධය කියලා කියන්නේ. සමීකරණයක් විදිහට අපිට මෙන්න මෙහෙම ගොඩනගන්න පුළුවන්. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සමාන වෙනවා පරමාණුවේ ස්කන්ධය බෙදන්න ඕනේ කාබන් 612 පරමාණුක ස්කන්ධයෙන් 12න් එකක අගයකින්. මෙන්න මේ අගය තමයි කියන්නේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියලා. මෙතනදී අපි කාබන් 612 පරමාණුව සලකනවා. කාබන් කියන පරමාණුව සමස්ථානික ආකාර ගොඩක් තියෙනවා. කාබන් 612, කාබන් 614, කාබන් 616 වගේ සමස්ථානික ආකාර තියෙනවා. ඒ කියන්නේ මේ වගේ පරමාණුවෙන් පරමාණුවට නියුට්‍රෝන සංඛ්‍යාව වෙනස්. ඒ හින්දා මේ පරමාණුව කාබන් 612 පරමාණුවට කාබන් 614 පරමාණුවේ ස්කන්ධය වෙනස් වෙනවා. ඊට වඩා කාබන් 616 පරමාණුවේ ස්කන්ධය වෙනස් වෙනවා. මෙන්න මේ නිසා අපි පොදු අගයක් ගැනීමට කාබන් 612 සමස්ථානික පරමාණුව භාවිතා කරනවා. හොඳයි, අපි උදාහරණයකට හදමු ඔක්සිජන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. ඔක්සිජන් සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සමාන වෙනවා ඔක්සිජන් පරමාණු ස්කන්ධය 2.66 ගුණ කිරීම 10 කියන්නේ මේක බෙදන්න ඕනේ කාබන් 612 පරමාණු ස්කන්ධය 1.99 ගුණ කිරීම 10 බලයෙන් මේ අගේ 12න් එකක අගය. මට උත්තරේ විදිහට එනවා 16.02. ආසන්න අගය 16. මම ගන්නවා ඔක්සිජන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය විදිහට. මේ විදිහට ගණන් හදද්දී අපිට තේරෙනවා ඕන මූලද්‍රව්‍ය පරමාණුක සාපේක්ෂ පරමාණු ස්කන්ධය හොයනකොට මේ පරමාණු ස්කන්ධයේ බෙදෙන මෙන්න මේ කාබන් 612 පරමාණු ස්කන්ධයෙන් 12න් එකක පදයේ නියතය. මෙන්න මේ නියතයට අපි කියනවා පරමාණුක ස්කන්ධ ඒකකය කියලා. කාබන් 612 පරමාණු ස්කන්ධයෙන් 12න් එකක අගය එහෙනම් සමාන වෙනවා පරමාණුක ස්කන්ධ ඒකකයට. කාබන් 612 පරමාණු ස්කන්ධයෙන් 12න් එකක අගය සමාන වෙනවා පරමාණුක ස්කන්ධ ඒකකයට. පරමාණු ස්කන්ධ ඒකකයේ සැලකිල්ලට ගනිමින් නැවත අපිට මේ සමීකරණය ලියන්න පුළුවන් සාපේක්ෂ පරමාණු ස්කන්ධය සමානයි පරමාණුවේ ස්කන්ධයේ බෙදීම පරමාණුක ස්කන්ධ ඒකකයේ ලෙස. එහෙනම් සාපේක්ෂ පරමාණු ස්කන්ධය සමාන වෙනවා පරමාණුවේ ස්කන්ධයේ බෙදීම පරමාණුක ස්කන්ධ ඒකකයට. හොඳයි, දැන් අපි පරමාණු ස්කන්ධ ඒකකයේ අගය හොයමු. පරමාණු ස්කන්ධ ඒකකය සමාන වෙනවා කාබන් 612 පරමාණුවේ ස්කන්ධයෙන් 12න් එකක අගයටනේ. එතකොට මම 12න් එක ගුණ කරනවා කාබන් 612 පරමාණු ස්කන්ධය. ඒ කියන්නේ 1.99 ගුණ කිරීම 10-23 ග්‍රෑම්. මට එනවා උත්තරේ 1.67 ගුණ කිරීම 10-24 ග්‍රෑම්. එහෙනම් පරමාණු ස්කන්ධ ඒකකයේ නියත අගය විදිහට 1.67 ගුණ කිරීම 10-24 ග්‍රෑම් කියන අගය අපිට ගන්න පුළුවන්. එහෙනම් අපිට සාපේක්ෂ පරමාණු ස්කන්ධය හොයාගන්න සමීකරණ දෙකක් අපි ව්‍යුත්පන්න කරා. එකක් තමයි මූලද්‍රව්‍ය පරමාණු ස්කන්ධය බෙදන්න ඕනේ කාබන් 612 පරමාණු ස්කන්ධයෙන් 12න් එකක අගයෙන්. අනිත් ක්‍රමය තමයි මූලද්‍රව්‍ය පරමාණු ස්කන්ධය අපි බෙදනවා පරමාණුක ස්කන්ධ ඒකකයෙන්. ඒ යෙදෙන විදිහ අපි තීරණය කරන්නේ අපිට දීලා තියෙන දත්ත අනුව. අපි ගානකට යමු. මට දීලා තියෙනවා පොටෑසියම්
පරමාණුක ස්කන්ධය 6.476 ගුණ කිරීම 10 වෙන 23යි ග්‍රෑම්. මගෙන් අහනවා පොටෑසියම් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. එතකොට මට දීලා තියෙන දත්ත පොටෑසියම් පරමාණු ස්කන්ධය සහ කාබන් 612 පරමාණු ස්කන්ධය. එතකොට මට ගන්න වෙන සමීකරණය තමයි පොටෑසියම් පරමාණු ස්කන්ධයේ බෙදීම කාබන් 612 සමස්ථානික පරමාණු ස්කන්ධයෙන් 12න් එකක අගය කියන සමීකරණය. පොටෑසියම් සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සමානයි පොටෑසියම් පරමාණු ස්කන්ධය බෙදීම කාබන් 612 පරමාණු ස්කන්ධය 12න් එකක අගය. දැන් මේ සමීකරණයට අපි දීලා තියෙන දත්තාදේශ කරමු. පොටෑසියම් පරමාණු ස්කන්ධය 6.476 ගුණ කිරීම 10 ඍණ 23යි ග්‍රෑම්. මේක බෙදන්න ඕනේ 12න් එකෙන් 1.999 ගුණ කිරීම 10 ඍණ 23යි ග්‍රෑම්. ඒ කියන්නේ කාබන් 612 පරමාණු ස්කන්ධය. මට පිළිතුරු විදිහට එනවා 39. එහෙනම් පොටෑසියම් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 39. ඊළඟට මට එනවා ගානක් මේ වගේ සෝඩියම් පරමාණු ස්කන්ධය 3.819 ගුණ කිරීම 10 ඍණ 23යි ග්‍රෑම්. ඒ වගේම මට දීලා තියෙනවා පරමාණුක ස්කන්ධ ඒකකය 1.67 ගුණ කිරීම 10 ඍණ 24යි ග්‍රෑම්. මගෙන් අහනවා සෝඩියම් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය හොයන්න කියලා. එතනදී මම භාවිතා කරන්න ඕනේ මෙන්න මේ සමීකරණය. සෝඩියම් සාපේක්ෂ පරමාණු ස්කන්ධය සමානයි සෝඩියම් පරමාණු ස්කන්ධය බෙදන්න පරමාණුක ස්කන්ධ ඒකකයෙන්. සෝඩියම් පරමාණු ස්කන්ධය අපි ආදේශ කරමු 3.819 ගුණ කිරීම 10 ඍණ 23යි ග්‍රෑම්. පරමාණු ස්කන්ධ ඒකකයේ 1.67 ගුණ කිරීම 10 ඍණ 24යි ග්‍රෑම්. මට ලැබෙනවා පිළිතුර 23යි. ඒ කියන්නේ සෝඩියම් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 23යි. දරුවනේ ගානකදී අවශ්‍ය කරන සාපේක්ෂ පරමාණු ස්කන්ධයන් අපට ලබා දෙනවා. ඒ හින්දා මේවා අමුතුවෙන් කටපාඩම් කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඊළඟට අපි කතා කරමු සාපේක්ෂ අණුක ස්කන්ධ ගැන. සාපේක්ෂ අණුක ස්කන්ධය කියලා කියන්නේ මූලද්‍රව්‍ය හෝ සංයෝග අණුවක ස්කන්ධය. කාබන් 612 සමස්ථානික පරමාණුවේ ස්කන්ධයේ 12න් එකක් මෙන් කී වාරයක්ද යන්නේ. නැවත අපිට සමීකරණයක් හදන්න පුළුවන්. සාපේක්ෂ අණුක ස්කන්ධය සමාන වෙනවා මූලද්‍රව්‍ය එහෙම නැත්නම් සංයෝග අණුවේ ස්කන්ධය බෙදනවා කාබන් 612 පරමාණුවේ ස්කන්ධයෙන් 12න් එකක අගය. නැවත අපට හම්බ වෙනවා කාබන් 612 පරමාණු ස්කන්ධයේ 12න් එකක අගය කියන නියත පදේ. මේ පදයට තමයි අපි කියමු මොකද්ද? පරමාණුක ස්කන්ධ ඒකකය කියලා. නැවත අපි මේ වෙනුවට පරමාණු ස්කන්ධ ඒකකය කියන පදය ආදේශ කරලා මේ සමීකරණය අපි නැවත ලියමු. සාපේක්ෂ අණුක ස්කන්ධය සමාන වෙනවා මූලද්‍රව්‍ය හෝ සංයෝග අණුවේ ස්කන්ධය බෙදනවා පරමාණුක ස්කන්ධ ඒකකයෙන්. එහෙනම් අපට සාපේක්ෂ අණුක ස්කන්ධ හොයන්න මේ සමීකරණ දෙකම භාවිත කරන්න පුළුවන්. දීලා තියෙන දත්ත අණුව මේ සමීකරණ දෙකට ආදේශ කරලා මේ සමීකරණ දෙකෙන් එකක් අපිට භාවිත කරන්න පුළුවන්. ගොඩක් දරුවන්ට තියෙන ගැටලුවක් තමයි මේ මූලද්‍රව්‍ය අණුවක් සංයෝග අණුවක් කියන්නේ මොකක්ද කියන එක. මම ඒක ඊළඟට පැහැදිලි කරලා දෙන්නම්. දරුවනේ අපි 9 වසරෙන් ඉගෙන ගන්නවා මූලද්‍රව්‍ය අණු කියලා කියන්නේ සම පරමාණු අණු. උදාහරණයක් විදිහට O2 සමාන ඔක්සිජන් පරමාණු දෙකකින් තමයි හැදිලා තියෙන්නේ. F2
එක වගේම ෆ්ලෝරින් පරමාණු දෙකකින් තමයි F2 අණුව හැදිලා තියෙන්නේ. H2 ඒ වගේම Cl2 Br2 මේ වගේම තමයි මූලද්‍රව්‍ය අණු කියලා කියන්නේ. එතකොට සංයෝග අණු කියලා කියන්නේ විෂම ජාතිය පරමාණු වලින් හැදිලා තියෙන්නේ. කාබන් පරමාණු එකයි ඔක්සිජන් පරමාණු දෙකයි. කාබන් ඔක්සිජන් එකිනෙකට වෙනස් මූලද්‍රව්‍ය පරමාණු. ඒ වගේම H2O හයිඩ්‍රජන් පරමාණු ඔක්සිජන් පරමාණු එකිනෙකට වෙනස්. CH4 මේ වගේ. ඒ වගේම මෙතන මතක තියාගන්න ඕනේ මේවා සේර මොනවද? අපි අණු වශයෙන් ගන්නේ සහසංයුජ සංයෝගමයන්. අපි සාපේක්ෂක ස්කන්ධවල ගණන් කිපයක් හදලා බලමු. මට දීලා තියෙනවා කාබන් ඩයොක්සයිඩ් අණුක ස්කන්ධය 7.3යි 1 ගුණ කිරීම 10-23 ග්‍රෑම්. ඒ වගේම කාබන් 612 समस्थानिक परमाणु स्कंधे 1.9යි 9 ගුණ කිරීම 10-23 ග්‍රෑම් ලෙස. අපි ගහනවා දැන් කාබන් ඩයොක්සයිඩ් වල සාපේක්ෂ අණු ස්කන්ධය කීයද කියලා. මට එන ගන්න වෙන සමීකරණය තමයි මොකද්ද? කාබන් ඩයොක්සයිඩ් අණුවේ ස්කන්ධය බෙදන්න ඕනේ කාබන් 612 समस्थानिक परमाणु ස්කන්ධයෙන් 12න් එකක් මෙන් කී වාරයක්ද යන්න කියන සමීකරණය. කාබන් ඩයොක්සයිඩ් සාපේක්ෂ අණුක ස්කන්ධය සමානයි කාබන් ඩයොක්සයිඩ් අණුවේ ස්කන්ධය බෙදීම කාබන් 612 පරමාණුවේ ස්කන්ධය ඒකෙන් 12න් එකක අගේ. හරි දැන් අපි ආදේශ කරමු කාබන් ඩයොක්සයිඩ් අණුවේ ස්කන්ධය 7.3යි 1 ගුණ කිරීම 10-23 ග්‍රෑම්. කාබන් 612 පරමාණු ස්කන්ධය 1.9යි 9 ගුණ කිරීම 10-23 ග්‍රෑම් අගයින් 12න් එකේ. මට පිළිතුර එනවා 44. එහෙනම් කාබන් ඩයොක්සයිඩ් වල සාපේක්ෂ අණු ස්කන්ධය 44. ඒකක නේ. මට තව ගාණක් දෙනවා ජල අණුවේ ස්කන්ධය 2.9යි 9 ගුණ කිරීම 10-23 ග්‍රෑම්. परमाणुक स्कंध ඒකකය සමානයි 1.6යි 7 ගුණ කිරීම 10-24යි ග්‍රෑම්. මගේ අහනවා ජලයේ නැත්නම් H2O සාපේක්ෂ අණු ස්කන්ධය කීයද කියලා. අපි සමීකරණය ලියමු එහෙනම් H2O සාපේක්ෂ අණුක ස්කන්ධය සමාන වෙනවා ජල අණුවේ H2O අණුවේ ස්කන්ධය බෙදීම පරමාණුක ස්කන්ධයකගේ. ආදේශ කරමු අපි ජල අණුවේ ස්කන්ධය 2.9යි 9 ගුණ කිරීම 10-23 ග්‍රෑම්. මේක බෙදන්න පරමාණු ස්කන්ධයකගේ 1.6යි 7 ගුණ කිරීම 10-24 ග්‍රෑම්. අගය 18. එනම් මට එනවා ජලයේ සාපේක්ෂ අණු ස්කන්ධය 18යි ඒකක නැහැ. අපි කතා කරුවා මේ අණු සියල්ලම සහසංයුජ සංයෝගවල අණු. අපි දන්නවා ආයනික සංයෝගවල අණු පවතින්නේ නැහැ. එතකොට අපි කොහොමද ඒ වගේ සංයෝගවල සාපේක්ෂ ස්කන්ධයක් හොයන්නේ? අණුවක් ගන්නෙ නැති හින්දා අපිට ඒකට කියන්න බෑ සාපේක්ෂ අණුක ස්කන්ධය කියලා. හැබැයි අපිට පුළුවන් ඒ වගේ සූත්‍රය ආයනික සංයෝගවල සූත්‍රය ආශ්‍රයෙන් ඒවට सापेक्ष स्कंधයක් හොයාගන්න. ඒ නිසා අපි ඒවට කියනවා ආයනික සංයෝගවල සාපේක්ෂ සූත්‍ර ස්කන්ධය කියලා. ආයනික සංයෝගවල සූත්‍ර විදිහට අපි කතා කරන්නේ ආයනික සංයෝගවල ආනුභවික සූත්‍ර. උදාහරණයක් විදිහට සෝඩියම් පරමාණු 6ක් වටේට ක්ලෝරින් පරමාණු 6ක් වැදලා තමයි සෝඩියම් ක්ලෝරයිඩ් වල අයනික දැලි සහගන්නේ. නමුත් මේකේ මේ ආයනික සංයෝගයේ ආනුභවික සූත්‍රය අපි ගත්තාම ආසන්නම කුඩාම අගයට වටේලා සෝඩියම් එකට ක්ලෝරින් එකක් කියලා ගන්නවා කියලා අපි කලින් වීඩියෝ එකක් කතා කරලා තියෙනවා. දැන් එහෙනම් අපි සෝඩියම් ක්ලෝරයිඩ් NaCl කියලා අපිට අණුභාවික සූත්‍රය ගන්න පුළුවන්. එතකොට සෝඩියම් ක්ලෝරයිඩ් වල සාපේක්ෂ සූත්‍ර ස්කන්ධය හොයනවා නම් අපි භාවිත කරන සෝඩියම් ක්ලෝරයිඩ් වල NaCl කියන සූත්‍රය. එහෙනම් අපි බලමු ආයනික සංයෝග වල සූත්‍ර ස්කන්ධය නැත්නම් සාපේක්ෂ සූත්‍ර ස්කන්ධය හොයන්නේ කොහොමද කියලා. මම මුලින්ම ගන්නවා සෝඩියම් ක්ලෝරයිඩ් කියන ආයනික සංයෝගය. මේකේ සූත්‍රය NaCl කියලා අපි ලියනවා.
දැන් අපි බලමු මේ සූත්‍රය තුල සෝඩියම් පරමාණු කීයක් තියෙනවද ක්ලෝරින් පරමාණු කීයක් තියෙනවද කියලා. සෝඩියම් පරමාණු මේ සූත්‍රයේ එකයි තියෙන්නේ. ක්ලෝරින් පරමාණුත් මේ සූත්‍රයට අනුව එකයි තියෙන්නේ. සෝඩියම් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 23යි. ක්ලෝරින් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 35.5යි. දැන් සෝඩියම් ක්ලෝරයිඩ් සූත්‍රයට අනුව අපි මේ වගේ සාපේක්ෂ පරමාණු ස්කන්ධ ඇසුරෙන් මෙයාගේ සූත්‍ර ස්කන්ධය හොයමු. කොහොමද හොයන්නේ? සෝඩියම් සාපේක්ෂ පරමාණු ස්කන්ධය 23යි. 23න් පරමාණු 1යි. නම් 23 ගුණ කිරීම 1. ඒක එකතු කරනවා ක්ලෝරින් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 35.5යි. 35.5න් පරමාණු 1යි. ගුණ කිරීම 1. right. මෙන්න මේ අගයන් දෙක එකතු කරගුවම අපිට ලැබෙනවා සෝඩියම් ක්ලෝරයිඩ් වල සූත්‍ර ස්කන්ධය. දැන් 23කින් ගුණ කරපුවම 23යි. ඒකෙන් තුනක් 35.5කින් ගුණ 35.5යි. උත්තරේ 58.5. එහෙනම් සෝඩියම් ක්ලෝරයිඩ් කියන අයනික සංයෝගයේ සූත්‍ර ස්කන්ධය 58.5ක් වෙනවා. ඊළඟට මම ගන්නවා කැල්සියම් ඔක්සයිඩ්. මේ සූත්‍රය තුළ කැල්සියම් පරමාණු 1යි. කැල්සියම් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 40යි. මේ සූත්‍රය තුළ ඔක්සිජන් පරමාණු 1යි. ඔක්සිජන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 16යි. එහෙනම් 40න් 1 එකතු කරන්න 16න් 1ට. උත්තරේ 40 ධන 16 56. එහෙනම් කැල්සියම් ඔක්සයිඩ් වල සාපේක්ෂ සූත්‍ර ස්කන්ධය 56. ඊළඟට අපි ගමු ලිතියම් ඔක්සයිඩ් Li2O. දැන් අපි ටිකක් කෙටි කරමු. ලිතියම් සාපේක්ෂ පරමාණු ස්කන්ධය 7යි. 7න් 2යි. ඔක්සිජන් සාපේක්ෂ පරමාණු ස්කන්ධය 16යි. 16න් 2යි. 7 2 14යි. 14යි. 16 16යි. 16යි 30යි. එහෙනම් ලිතියම් ඔක්සයිඩ් වල සාපේක්ෂ සූත්‍ර ස්කන්ධය 30යි. ඊළඟ බලමු සහසංයුජ සංයෝගවල සාපේක්ෂ අණුක ස්කන්ධය මේ සූත්‍රය භාගයෙන් හොයන්න පුළුවන්ද කියලා. right. එහෙනම් බලමු මුලින්ම ජලය H2O හයිඩ්‍රජන් සාපේක්ෂ පරමාණු ස්කන්ධය 1යි. 1කින් පරමාණු 2ක්. ඔක්සිජන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 16යි. 16න් පරමාණු 1යි. right. එහෙනම් 1 වරක් 2 එකතු කිරීම 16 වරක් 1 16යි. ජලයේ සාපේක්ෂ අණුක ස්කන්ධය 18ක් වෙනවා. ඒක අපි ගණනය කිරීම වලින් ලබාගත් අගයට සමානයි. එහෙනම් අපිට කියන්න පුළුවන් සහසංයුජ සංයෝගවල සූත්‍ර ස්කන්ධය සමාන වෙනවා සහසංයුජ සංයෝගවල සාපේක්ෂ අණුක ස්කන්ධයට. අපි තව එකක් බලමු. H2SO4 හයිඩ්‍රජන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 1යි. 1කින් 2යි. සල්ෆර් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 32යි. 32කින් 1යි. ඔක්සිජන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 16යි. 16න් 4යි. එහෙනම් 1 වරක් 2 2යි. 30 වරක් 1 32යි. 16 වරක් 4 32යි 64යි. උත්තරේ 98. එහෙනම් ඔන්න සල්ෆියුරික් H2SO4 කියන සහසංයුජ සංයෝගයේ සාපේක්ෂ අණුක ස්කන්ධය ඒකේ සූත්‍ර ස්කන්ධය වලින් අපි හොයාගත්ත අණුවටයි කියලා. ඒක තමයි යාගේ සාපේක්ෂ අණුක ස්කන්ධය වෙන්නේ. මේ විදිහට සහසංයුජ සංයෝග වල සාපේක්ෂ අණුක ස්කන්ධයන් අපිට ඒකේ සූත්‍රය වලින් හොයාගන්න පුළුවන්. ඊළඟට අපි කතා කරමු ඇවෝගාඩ්‍රෝ නීතියේ මෞලය සහ මෞලික ස්කන්ධ පිළිබඳව. මේක මුලින් භාවිතා කරනවා මූලද්‍රව්‍ය පිළිබඳ ඇවෝගාඩ්‍රෝ නීතියේ මෞලයේ මෞලික ස්කන්ධ කියන පද තුනක් දක්වනවා. මම මුලින්ම ගන්නවා හයිඩ්‍රජන් පරමාණු. මූලද්‍රව්‍ය හයිඩ්‍රජන්. හරි. හයිඩ්‍රජන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධයේ 1යි. මම හයිඩ්‍රජන් මූලද්‍රව්‍ය පිරිසිදුවම අරගෙන ඒකෙන් හරියටම එයාගේ සාපේක්ෂ පරමාණු ස්කන්ධයට සමාන ග්‍රෑම් ගානක් කිරලා ගන්නවා. ඒ කියන්නේ මම හරියටම හයිඩ්‍රජන් වලින් ග්‍රෑම් එකක් ගන්නවා. දැන් මම ගණන් කරනවා මේ හයිඩ්‍රජන් ග්‍රෑම් 1 ඇතුලේ තියෙන
පරමාණු කීයද කියලා. 1 2 3 4 කියලා ගණන් කරගෙන යනවා. right. මට හම් වෙනවා හරියටම හයිඩ්‍රජන් ග්‍රෑම් 1 ඇතුලේ පරමාණු 6.02 ගුණ කිරීම 1023ක් තියෙනවා. ඊට පස්සේ මම ගන්නවා හීලියම්. හීලියම් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 4යි. මම හරියටම හීලියම් වලින් ග්‍රෑම් 4ක් කියලා ගන්නවා. මම දැන් ගණන් කරනවා මේ ග්‍රෑම් 4 ඇතුලේ හීලියම් පරමාණු කීයක් තියෙනවද කියලා. නැවත මට ලැබෙනවා 6.02 ගුණ කිරීම 1023ක්. ඊට පස්සේ මම ගන්නවා ලිතියම්. ලිතියම් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 7යි. මම හරියටම ලිතියම් අරගෙන ග්‍රෑම් 7ක් ඉවැරදිව කියලා ගන්නවා. දැන් මම ගණන් කරනවා මේ ලිතියම් ග්‍රෑම් 7 ඇතුලේ ලිතියම් පරමාණු කීයක් හම්බෙද මට කියලා. නැවත මට හම්බ වෙනවා ලිතියම් පරමාණු 6.02 ගුණ කිරීම 1023ක් මේ ලිතියම් ග්‍රෑම් 7 ඇතුලේ. ඊළඟට මම ගන්නවා බෙරිලියම්. බෙරිලියම් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 9යි. මම හරියටම බෙරිලියම්ගේ සාපේක්ෂ පරමාණු ස්කන්ධයට සමාන ස්කන්ධයක්. ඒ කියන්නේ ග්‍රෑම් 9ක් නිවැරදිව කියලා ගන්නවා. දැන් මම ගණන් කරනවා මේ බෙරිලියම් ග්‍රෑම් 9 ඇතුලේ පරමාණු කීයක් මට හම්බෙයිද කියලා. නැවත මට හම්බ වෙනවා 6.02 ගුණ කිරීම 1023ක්. එහෙනම් දුපුතේ මේ විදිහට පළවෙනි මූලද්‍රව්‍ය 20ම අරගෙන මේ මූලද්‍රව්‍ය 20 සාපේක්ෂ පරමාණු ස්කන්ධයන්ට සමාන ස්කන්ධයක් ඉතා නිවැරදිව කියලා අරගෙන ඒ ස්කන්ධයන් තුල පරමාණු ගණන් කරොත් අපට හැමතිස්සෙම ලැබෙන්නේ මෙන්න මේ වගේ 6.02 ගුණ කිරීම 1023 කියන අගය. ඒ කියන්නේ නියතයක්. අන්නේ නියතයට අපි කියනවා ඇවෝගාඩ්‍රෝ නියතය කියලා. එහෙනම් ඕනෑම මූලද්‍රව්‍යයක සාපේක්ෂ පරමාණු ස්කන්ධයට සමාන ස්කන්ධයක් ඉතා නිවැරදිව කියා ගත්තාම ඒ ස්කන්ධය තුල අන්තර්ගත වෙන පරමාණු සංඛ්‍යාව 6.02 ගුණ කිරීම 1023ක අගයක් ගන්නවා. ඒ කියන්නේ 6.02 ගුණ කිරීම 1023 කියන්නේ ඇවෝගාඩ්‍රෝ නියතය. මෙතන මේනම් මෞලික කියන සංකල්පයට එමු. මෞලය කියන්නේ ද්‍රව්‍ය ප්‍රමාණය මෙනීමේ ජාත්‍යන්තර සම්මත ඒකකය. ඕනෑම ද්‍රව්‍යක 6.02 ගුණ කිරීම 1023ක අගයක් ගත්තාම ඒක මෞල එකක් කියලා හඳුන්වනවා. අපි ගත්තොත් කාර් 6.02 ගුණ කිරීම 1023ක ප්‍රමාණයක් කාර් එකතු කරගන්න. එතකොට කාර් මෞල එකයි. අපි ගත්තොත් 6.02 ගුණ කිරීම 1023ක ප්‍රමාණයක් බස් මෞල එකයි. 6.02 ගුණ 1023ක ප්‍රමාණයක් පුටු ගත්තොත් පුටු මෞල එකයි. ඒ වගේම තමයි 6.02 ගුණ 1023ක ප්‍රමාණයක් පරමාණු ගත්තොත් පරමාණු මෞල එකයි. එහෙනම් ඕනෑම ද්‍රව්‍යයක 6.02 ගුණ කිරීම 1023 බලයක් කියන්නේ මෞල එකක් කියන එක අපට තේරෙනවා. එතකොට දැන් මෙතන බලන්න පරමාණු ඇවෝගාඩ්‍රෝ නියතයක් තියෙනවා. ඇවෝගාඩ්‍රෝ නියතය කියලා කියන්නේ 6.02 ගුණ 1023. එහෙනම් මෙන්න මෙතන මෞල කීයක් තියෙනවද? මෞල එකක් තියෙනවා. හරි. එහෙනම් දැන් ආයෙ මොනවද විශුද්ධ? හයිඩ්‍රජන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධයට සමාන ස්කන්ධයක් ග්‍රෑම් වලින් ගත්තාම ඒ ග්‍රෑම් එක ඇතුලේ පරමාණු 6.02 ගුණ කිරීම 1023ක්. ඒ කියන්නේ ඇවෝගාඩ්‍රෝ නියතයක් තියෙනවා. ඒ කියන්නේ ඇවෝගාඩ්‍රෝ නියතය තුල මෞල එකක් තියෙනවා. එහෙනම් හයිඩ්‍රජන් මෞල එකක් ඇතුලේ පරමාණු 6.02 ගුණ කිරීම 1023ක් තියෙනවා. ඒ වගේම හයිඩ්‍රජන් මෞල එකක ස්කන්ධය වෙලා තියෙන්නේ දැන් ග්‍රෑම් එකක්. මෞල එකක ස්කන්ධය තමයි අපි මෞලික ස්කන්ධය කියලා කියන්නේ. එහෙනම් හයිඩ්‍රජන් වල මෞලික ස්කන්ධය, ඒ කියන්නේ හයිඩ්‍රජන් මෞල එකක ස්කන්ධය එකයි ග්‍රෑම් මෞලයට කියලා අපට ලියන්න පුළුවන්. දැන් අපි මේ වගේම ඉතුරු ටිකක් පුරවගමු. ඒ වගේම ඔයාලට පුළුවන් මූලද්‍රව්‍ය 20 සඳහාම මේ වගේ වගුවක් හදාගන්න. ඔයාලට නිවැරදිම අවබෝධයක් ලැබෙනවා ඇවෝගාඩ්‍රෝ නියතයේ මෞලික සහ මෞලික ස්කන්ධය පිළිබඳව. හරි, අපි ඊළඟට සංයෝග කිහිපයක් අරගෙන බලමු. ඒ සංයෝගවල ඇවෝගාඩ්‍රෝ නියතයේ මෞලික ස්කන්ධය කියන පද විවරණය කරගන්න. මම මුලින්ම ජලාණුව ගන්නවා. ජලාණුවේ සාපේක්ෂ අණු ස්කන්ධය 18යි. මම සංසුද්ධ ජලයේ ග්‍රෑම් 18ක්, ඒ කියන්නේ ජලයේ සාපේක්ෂ අණු ස්කන්ධයට සමාන ග්‍රෑම් ගාණක්
කිරලා ගන්නවා. දැන් මම බලනවා මේ ග්‍රෑම් 18 ඇතුලේ ජල අණු කීයක් තියෙනවද කියලා. මට හම්බ වෙනවා නැවත 6.2 ගුණ කිරීම 10 23. ඒ වගේම මම ඊළඟට ගන්නවා කාබන් ඩයොක්සයිඩ්. කාබන් ඩයොක්සයිඩ් වල සාපේක්ෂ අණු ස්කන්ධය 44යි. මම සංසුද්ධ කාබන් ඩයොක්සයිඩ් වලින් ග්‍රෑම් 44ක් කිරලා ගන්නවා. මම ගණන් කරනවා නැවත මේ ග්‍රෑම් 44 ඇතුලේ කාබන් ඩයොක්සයිඩ් අණු කීයක් තියෙනවද කියලා. නැවත මට ලැබෙනවා 6.2 දෙගුණ කිරීම 10 23. මම ඊළඟට ගන්නවා මීතේන් ගන්නවා CH4. මීතේන් වල සාපේක්ෂ අණු ස්කන්ධය 16යි. මම හරියටම ග්‍රෑම් 16ක් කිරලා ගන්නවා මීතේන් සංසුද්ධ මීතේන් වලින්. මම ගණන් කරනවා මේ ග්‍රෑම් 16 ඇතුලේ අණු මීතේන් අණු කීයක් තියෙනවද කියලා මට නැවත හම්බ වෙනවා 6.2 දෙගුණ කිරීම 10 23. එහෙනම් මට පේනවා ඕනෑම සංයෝගයක ඒ සංයෝගයේ සාපේක්ෂ අණු ස්කන්ධයට සමාන ස්කන්ධයක් ග්‍රෑම් වලින් කිරලා ගත්තාම ඒ ස්කන්ධය තුල ඒ සංයෝග අණු හරියටම 6.2 දෙගුණ කිරීම 10 23ක් මට ලැබෙනවා. ඒ කියන්නේ ඇවෝගාඩ්‍රෝ නියතයට සමාන වෙනව නැවත. හරි. දැන් අපි දන්නවා මෞලය කියලා කියන්නේ ඕනෑම ද්‍රව්‍යයක 6.2 දෙගුණ කිරීම 10 23ක පදාර්ථ ප්‍රමාණය. එහෙනම් මෙතන ජල අණු 6.2 දෙගුණ කිරීම 10 23ක් තියෙනවා. ඒ කියන්නේ ජලය මෞල එකක් තියෙනවා. එහෙනම් මෞල එකක ජල මෞල එකක ස්කන්ධය ග්‍රෑම් 18ක් වෙනවා. ජලයේ මෞලික ස්කන්ධය මෞල එකක් ග්‍රෑම් 18යි. එහෙනම් මෞලික ස්කන්ධය 18යි ග්‍රෑම් මෞලයට. ඒ වගේම කාබන් ඩයොක්සයිඩ් වල 6.2 දෙගුණ 10 23ක් කියලා කියන්නේ කාබන් ඩයොක්සයිඩ් මෞල එකයි. කාබන් ඩයොක්සයිඩ් මෞල එකක ස්කන්ධය ග්‍රෑම් 44ක් වෙනවා. එහෙනම් කාබන් ඩයොක්සයිඩ් වල මෞලික ස්කන්ධය 44යි ග්‍රෑම් මෞලයට. මෙතේන් වල ග්‍රෑම් 16ක් ඇතුලේ මෙතේන් අණු 6.2 දෙගුණ 10 23ක් තියෙනවා. ඒ කියන්නේ මෙතේන් මෞල එකක් තියෙනවා. ඒ වගේම මෙතේන් මෞල එකක ස්කන්ධය ග්‍රෑම් 16ක්. එහෙනම් මෙතේන් වල මෞලික ස්කන්ධය 16යි ග්‍රෑම් මෞලයට කියලා අපිට ගන්න පුළුවන්. දැන් අපි මෙතන මේ කතා කරලා තියෙන අණු සියල්ලම සහසංයෝජ අණු. ඊළඟට අපි බලමු අයනික සංයෝගවලට. හරි. කොහොමද අපි අවෝගාඩ්‍රෝ නියතයේ මෞලය මෞලික ස්කන්ධය කියන පද ටික විවරණය කරගන්න කියන එක. මම ගන්නවා පළවෙනි අයනික සංයෝගයේ විදිහට සෝඩියම් ක්ලෝරයිඩ් NaCl. සෝඩියම් ක්ලෝරයිඩ් වල සාපේක්ෂ සූත්‍ර ස්කන්ධය 58.5ක් වෙනවා. මම සෝඩියම් සංසුද්ධ සෝඩියම් ක්ලෝරයිඩ් වලින් හරියටම ග්‍රෑම් 57.5ක් කිරලා ගන්නවා. හැබැයි මට මේක ඇතුලේ සෝඩියම් ක්ලෝරයිඩ් අණු හම්බෙන්නේ නැහැ. ඒ සෝඩියම් ක්ලෝරයිඩ් කියන්නේ අයනික දැලිසක්. අණු විදිහට පවතින්නේ නැහැ. නමුත් අපි අර කලින් කතා කරුව සිද්ධාන්ත අණුව සෝඩියම් ක්ලෝරයිඩ් 58.5 ග්‍රෑම් තුල සෝඩියම් ක්ලෝරයිඩ් මෞල එකක් පවතිනවා. එහෙනම් මෞලික ස්කන්ධය සෝඩියම් ක්ලෝරයිඩ් වල මෞලික ස්කන්ධය 58.5 ග්‍රෑම් මෞලයට වෙනවා. ඊළඟට මම ගන්නවා මැග්නීසියම් ක්ලෝරයිඩ් MgCl2. මැග්නීසියම් ක්ලෝරයිඩ් වල සාපේක්ෂ සූත්‍ර ස්කන්ධය 95ක් මට ලැබෙනවා. මම මැග්නීසියම් ක්ලෝරයිඩ් වලින් ග්‍රෑම් 95ක් නිවැරදිව කිරා ගන්නවා. අර සිද්ධාන්ත වලින් මට තහවුරු කරගන්න පුළුවන් හරියටම මේ මැග්නීසියම් ක්ලෝරයිඩ් ග්‍රෑම් 95 තුල මැග්නීසියම් ක්ලෝරයිඩ් මෞල එකක් පවතිනවා. එහෙනම් මෞල එකක ස්කන්ධය 95යි. එහෙනම් මැග්නීසියම් ක්ලෝරයිඩ් මෞලික ස්කන්ධය 95යි ග්‍රෑම් මෞලයට කියලා මට ලියන්න පුළුවන්. එහෙනම් අයනික සංයෝගවල විශේෂත්වය තමයි අපට අණු හම්බෙන්නේ නැහැ. මොකද අයනික සංයෝග පවතින්නේ දැලිස් විදිහට. එතකොට අපිට ඒ තුල අණු ප්‍රමාණයක් නිගමනය කරන්න බැහැ. හැබැයි අපිට අයනික සංයෝගවල මෞලය මෞලික ස්කන්ධය මේ විදිහට අපිට වගුවක් ආශ්‍රයෙන් හදාගත්තොත් අපිට නැවත එක් පැටලෙන්නේ නැහැ. ද්විපදයේ මෞලික ස්කන්ධය ආශ්‍රයෙන් අනිවාර්යෙන් මෝඩල් පේපර් එකට ගැටලුවක් එනවාමයි. එතකොට මෞලික ස්කන්ධය කියන ගැටලුව මොන වගේද ඒක විසඳන්නේ කොහොමද කියන ආකාරය අපි දැනගෙන ඉන්න ඕනේ. අපි ගණන් කිහිපයක් හදලා බලමු. පළවෙනි ගාන මම කියන්නම්. කාබන් වල මෞලික ස්කන්ධය 12යි ග්‍රෑම් මෞලයට කියලා දීලා තියෙනවා. මගෙන් අහනවා කාබන් ග්‍රෑම් 12ක අඩංගු වෙන මෞල ප්‍රමාණය හොයන්න කියලා.
මම මේක ආකාර දෙකකින් විසඳන්න ඔයාලට කියලා දෙන්නම්. පළවෙනි ක්‍රමය තමයි තාර්කික ක්‍රමය. කාබන් වල මෞලික ස්කන්ධය කියලා කියන්නේ කාබන් මෞල එකක ස්කන්ධය ග්‍රෑම් 12. මෞලික ස්කන්ධය මෞලයට ග්‍රෑම් 12යි කියලා කියන්නේ මෞල එකක ස්කන්ධය ග්‍රෑම් 12. අනිත් පැත්තට ගත්තොත් ග්‍රෑම් 12ක මෞල එකක් තියෙනවා. එහෙනම් අපිට දීලා තියෙන්නේ ග්‍රෑම් 12ක මෞල ගන්න කියලා ග්‍රෑම් 12ක මෞල එකක්. අනිත් ක්‍රමයට මම එන්නම්. හරි. මෙන්න සමීකරණය. මෞලික ස්කන්ධය සමාන වෙනවා ස්කන්ධය බෙදීම මෞල. දැන් මේ සමීකරණයට දීලා තියෙන පද ආදේශ කරමු. මෞලික ස්කන්ධයෙන් මට දීලා තියෙනවා 12යි ග්‍රෑම් මෞලයට ස්කන්ධය ග්‍රෑම් 12යි මම හොයන්න ඕනේ මෞල ගන්න. මම සිම්පල් n කියලා දාගන්නවා. දැන් මම n උක්ත කරලා මෞල ගන්න වෙනවා. ඒ කියන්නේ ග්‍රෑම් 12 බෙදනවා 12යි ග්‍රෑම් මෞලයට කියන මෞලික ස්කන්ධය. මට එනවා 1යි ග්‍රෑම්ට ග්‍රෑම් සුළු වුණාම මෞලයට උඩට ගිහින්වම මෞල කියලා එක තියෙනවා. මේ ක්‍රම දෙකේ ඕන ක්‍රමයකට ඔයාලට මේ ගැටලු විසඳන්න පුළුවන්. මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලට සාපේක්ෂ පරමාණු ස්කන්ධ, සාපේක්ෂ අංක ස්කන්ධ, ආනුභාවික සූත්‍ර, ඒ වගේම සූත්‍ර ස්කන්ධ, ඒ වගේම මෞලයේ අවගාඩ්‍රෝ නියතේ මෞලික ස්කන්ධ කියන කොටස් ටික නිරාවරණය වෙන්නේ නැති කියලා මේ කොටසට ලැබෙන උපරිම ලකුණු ටික ගන්න පුළුවන් ඔයාලට තවදුරටත් මේකේ අභ්‍යාස විසඳන්න. තවදුරටත් මේ පාඩම හොඳට හැදෑරුවොත් O level විභාගෙට එන රසායන විද්‍යාව කොටසට උපරිම ලකුණු ඔයාලට ගන්න පුළුවන් වෙන්නේ.